අයිබෝවන් ඔබේ පන්නේ නිවුස් ෆස්ට් රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමග දැන් සිරස්තල සාමසාධක මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ උපදේශක සභාව රැස්වීමෙන් ඉවත් වන ලෙස එහි සභාපතිනිය මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට දැනුම් දීම අසාධාරණයි. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය කාර්යාලය පවසයි. උපාධිධාරී පත්වීම් ලබා දීමේදී ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද? රටේ පාලකයින් හෝ හමුදා නිලධාරීන් වරදකරුවන් කිරීමේ අවශ්‍යතාවක් අපට නැහැ. එක්සත් ජාතික පක්ෂය පවසයි. ප්‍රධාන සාම සාධක මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ උපදේශක සභාව රැස්වීමෙන් ඉවත් වන ලෙස එහි සභාපතිනිය මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට දැනුම් දීම අසාධාරණ ක්‍රියාවක් බව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය කාර්යාලය පවසනවා. ये සමසාධක මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ උපදේශක සභාව රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී ශවේන්ද්‍ර සිල්වා මහතාට එහි සභාපතිනිය වන මැඩම් ලුයිස් ෆ්‍රෙචට් මහත්මිය මෙලෙස පවසා ඇති බව සඳහන්. එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විභාගයකින් තොරව ප්‍රසිද්ධියේ දඬුවම් නොකළ යුතුය යන එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තියට අනුව මේ ක්‍රියාව පටහැනි බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නීත්‍ය නියෝජිත ශවේන්ද්‍ර සිල්වා මහතාට කිසිදු පිළිගත හැකි ආයතනයක් හමුවේ චෝදනා ගොනු වී නොමැති බවද එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නීති නියෝජිත කාර්යාලය පවසනවා. කෙසේ වෙතත් ශවේන්ද්‍ර සිල්වා මහතා සෑම සාකච්ඡාවකටම සහභාගී වී ඇති බව සඳහන්. ප්‍රධාන රටේ පාලකයින් හෝ හමුදා නිලධාරීන් වරදකරුවන් කිරීමේ අවශ්‍යතාවක් එක්සත් ජාතික පක්ෂයට නැතයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ තමන්ට අවශ්‍යව ඇත්තේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම බවයි. උගත් පාඩම් වාර්තාව ආවයින් පස්සේ මොකක්ද ආණ්ඩුව කිව්වේ? GLP සැපැත්තුමා කිව්වා මම මේක ජෙනීවාට ඉදිරිපත් කරන්නේ නෑ කියලා. ඇයි? ඒකට හේතුව මිත්‍රවරුනි උගත් පාඩම් කොමිසම එක්සත් ජාතීන්ගේ වාර්තාවේ කියපු දේවල් සනාථ කරලා තියෙනවා. දැන් ආණ්ඩුව මතයක් ඇති කරන්න යනවා මේ රටේ. එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් කරන්න හදන්නේ අපේ රට අනුතරට ලක් කරන්න කියලා. එක්සත් ජාතීන්ගේ වාර්තාවේ කොටස් දෙකක් තියෙනවා. යුද්ධයේ අවසාන කාලේ වෙච්ච එක කොටසක්. අනිත් කොටස තමයි මේ ආණ්ඩුව 2005 ඉඳන් මේ රටේ කරලා තියෙන උග්‍ර මානව හිමිකම් උල්ලංඝනය කිරීම. ඒ කොටස ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. අපේ පාලකයවත් හමුදාවේ කට්ටියවත් අපිට දංගෙඩියට අරින්න ඕනාවක් නැහැ. අපිට උඩ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. මෙරට ජාතික ප්‍රශ්නය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොතිබීම 13 වෙනි සංශෝධනය හරහා බලය බෙදීම පිළිබඳ කතිකාවකට මුල් වූ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ රත්නපුරේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. මේ බටහිරයන්ගේ කුමන්ත්‍රණය මේ 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කළා දේශපාලන විසඳුමක් වශයෙන් මේ රට බෙදන්නේ කියන මේ තර්ජනය පැනනගීමට මූලික හේතුව තමයි මේ ප්‍රශ්නය අපි අවබෝධ කර ගැනීම. මේ බාහිර අවුල මොකක්ද කියලා හරියට වටහා නොගැනීම. අපි පහුගිය අවුරුදු 30ෙම මේක වටහා ගන්නට තැත් කරේ දේශපාලන ප්‍රශ්නයක් හැටියට. අත් වශයෙන් මේක අපිට ඒ විදිහට තෝරලා දුන්නේ අපි නෙමෙයි. මේ බටහිර සතුරු මේ ඉන්දියාව එයාලා තමයි කිව්වේ අපි නෙමෙයි. එයාලා තමයි කියන්නේ මේ රටේ තියෙනවා දෙමළ මිනිස්සු මුල් කරගත්තු ජනවාර්ගික ප්‍රශ්නයක් වුන්ට අසාධාරණයක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුම් වශයෙන් රට බෙදලා දෙන්න ඕනේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා ඉහළ ගිය තෙල් මිලට සමගාමීව සිය පිරිවැය ඉහළ යාම හේතුවෙන්. පසුගිය 11 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් 37කින්ද භූමි තෙල් 50කින්ද ඇතුළුව ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගත්තා. ඊට සමගාමීව බස් ගාස්තු විදුලි බිල හා තවත් භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගිය අතර බේකරි හිමියන් පාන් මිල වැඩිවීම සම්බන්ධයෙන් තීරණයක් නොගෙන සිටියේ රජෙන් සහනාධාරයක් අපේක්ෂාවෙන්. එවැන්නක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 3-10ත් අතර අගයකින් ඉහළ දැමිය යුතු බවයි.
කෙසේ වෙතත් අද ඔවුන් තීරණය කළේ පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමටයි. ඒ අනුව රජයේ නිල සංඛ්‍යාලේඛන වලට අනුව 2006 සිට මේ දක්වා කාලය තුල ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සාමාන්‍ය මිල 180කින් ඉහළ ගොස් තිබෙනවා. ඊට අමතරව සෙසු නිෂ්පාදන පොඩි කෑම ඇතුළු සියලුම නිෂ්පාදනවල මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සංගමයෙන් කිසි තීරණයක් ගත්තේ නැහැ. අපි බේකරීමියන්ගෙන් ඉල්ලා සිටිනවා එම නිෂ්පාදන මිල Tamanට දැනට කරගෙන යන මොඩල්ට කරගෙන යාට අපහසු නම් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් සුළු වැඩි කිරීමක් සිදු කරන්න කියලා ඒ පිළිබඳව සංගමයෙන් කිසි තීරණයක් අරගෙන නැහැ. ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව අද දිනේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අද පෙරවරුවේ මල්ලවපිටිය හන්දියේ සිට ප්‍රාදේශීය සභාව දක්වා පැමිණියේ පාපැදිවලිනුයි. ඊට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ද එක්ව සිටීම විශේෂත්වයක්. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ රත්මලාන ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩල කාර්යාලය ඉදිරිපිටදී. මේ අතර සමස්ත ලංකා බැංකු සේවක සංගමය සහ දේශීය ආදායම් පොදු සේවක සංගමය අද පෙරවරුවේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. ඔවුන් පෙන්වා දුන්නේ පවතින තත්ත්වය හමුවේ රුපියල් 3000ක විශේෂ ජීවන වියදම් දීවනාවක් ලබා දෙන ලෙසයි. සුපිරි වාහනවල ගමන් ගන්නා දේශපාලඥයින් විරුද්ධය පළ කිරීමට පමණක් පාපැදියේ හා කරත්තයේ රැස්වීම කරා යාම හාස්‍යජනක බව ජනසිත පෙරමුණේ නායක පූජ්‍ය බත්‍රමුල්ලේ සීලරත්න හිමියන් පවසනවා. බයිසිකල් වලින් පාර්ලිමේන්තු එකට යන කොටසක් කිලෝමීටර භාගයක් දුර බයිසිකල් වලින් යනවා. ඊට පස්සේ යන්නේ මොන්ටරෝ රථවල. ඊළඟ ගොන් කරත්ත වලින් යනවා. ඇතම් කොටසක් අර ගොන්නුන්ට දෙනවා තනකොළ කන්න පිදුරු කන්න දෙනවා. ජනතාව රවට්ටන්න එපා. මේ සහනය දෙනවා නම් සෑම දිනාටම සහනය දිය යුතුයි. දිවර ජනතාවට සහනය දීලත් ඒ අය ඉල්ලා සිටින්නේ මොකක්ද? තවත් සහනය දෙන්න කියලා. බස් වලට දුන්නත් බස් වල කියන්නේ ඒගොල්ලෝ තවත් සහනය දෙන්න කියලා. අහිංසක අසරණ දුප්පත් ජනතාවට බරක් නොවි ඒ දුප්පත් ජනතාවට පුළුවන් තරම් සහනය ලබා දෙන්න ඕන. උපාධිධාරීන් සඳහා පත්වීම් ලබා දීමේදී වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. මාර්තු මාසේ 30 වෙනිදාට බඳවා ගැනීමට අයදුම්පත් කරනව අවසන් දිනේ මාර්තු මාසේ 30 පත්තරේ දැන්වීම දාන පෙබරවාරි මාසේ 16 පෙබරවාරි මාසේ 16 පත්වීම් දෙන ළමයිට දේශපාලන පත්වීම ලැයිස්තු වලට මොනරාගලට ලැයිස්තු වෙරියා හම්බන්තොට ලැයිස්තු වෙරුවා මේ උපාධිධාරීන්ට පෙබරවාරි මාසේ 16 පත්වීම දෙනවා මාර්තු මාසේ 30 ඇප්ලිකේෂන් කැඳලා අවසන් කරන්න පෙබරවාරි මාසේ 16 වෙනිදා පත්තරේ දැන්වීම දාන්න පෙබරවාරි මාසේ 16 වෙනිදා පත්තරේ දැන්වීම දානකොට පත්වීම් දෙන ලිපි තියෙනවා හරි අහගෙන ඉන්න ලැජ්ජයි මේකට ඊට පරිදි අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි රැකියාව විරහිත උපාධිධාරීන්ටද අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබා දීමට අවස්ථාවක් සලස්වා දීම සඳහා 2012 පෙබරවාරි 16 වෙනිදාට පළ කරන ලද පුවත්පත් දැන්වීම මගින් එම පුද්ගලයන්ගෙන්ද අයදුම්පත් ලබා ගැනීමට කටයුතු යොදා තිබේ. එම ඉල්ලුම්පත් ලබන මාර්තු 30 වෙනිදා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යැවිය හැක. පුවත්පත් දැන්වීම පරිදි අයදුම්පත් ඉදිරිපත් කරන ලබන රැකියාව විරහිත උපාධිධාරීන්ද සම්මුඛ පරීක්ෂණයකට කැඳවා අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා බව දන්වා සිටිමි. මගේ රීති ප්‍රශ්නේ ඇමතුමා මේ සභාව නොමග යවන ප්‍රකාශයක් කරා මේ ප්‍රකාශයට උත්තරයක් විදියට මේ වෙනකොට රීති ප්‍රශ්නයක් නොවේ ගරු සජිත් ප්‍රේමදාස මහතා ඔබතුමාගේ රීති ප්‍රශ්නය කොහොමද? අර ප්‍රතිඥාව හරහා හෝ දියුරුම් දීම හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් ආරක්ෂා කරන්නට අපි සියලු දෙනාම බැඳිලා සිටිනවා. තුන්වෙනි පරිච්ඡේදය ඔබතුමා පොඩ්ඩක් මේක බලන්න. කිසිම තැනැත්තකු වද හිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට නැතහොත් දඬුවමකට ලක් නොකළ යුත්තේය. මම ඔබතුමාට කියන්න කැමතියි. හලාවත එගොඩවැල්ලේ ඇන්තනි ප්‍රනාන්දු මැතිතුමා සමූල ඝාතනයට ලක් කිරීම. I have not concluded. Yeah. No, if you go to conclude. Give me 30 seconds. Give me 30 seconds to conclude. Yeah, it's very short.
Sorry? In very short. Very short. Yeah. A few sentences. Right. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ නෑ මගේ පොයින්ට් ඔෆ් ඕඩරෙන් පස්සේ ඔයා කතා කරන්න. ඔයා වාඩි වෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයටයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදයටයි. ඔබතුමා පොඩ්ඩක් මට සමන් දෙන්න. මේ 3 වෙනි පරිච්ඡේදයෙන් මූලික අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපි සතුව තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන සියලුම අමතිවරුන් සියලුම මන්ත්‍රීවරුන් බැඳිලා ඉන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ඔබ යලිත් ප්‍රවෘත්ති වාර්තා කරන ප්‍රමුඛයා නිවුස් ෆස්ට් සමගින්. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා හේතුවෙන් අඩපණව තිබූ මේගමුව සහ හලාවත එක්දින ධීවර යාත්‍රා කටයුතු අද සාමාන්‍ය පරිදි සිදු වුණා. අප වාර්තාකරුවන් පවසන්නේ දෙපළාතේම බහුදින ධීවර කටයුතු වල වර්ධනයක් නොමැති බවයි. ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් තම සංගමයට අයත් ධීවරයින් තවදුරටත් මුහුදු යෑමෙන් වැළකී සිටින බව මීගමුව බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමේ සභාපති ජෝසප් පීටර් ප්‍රනාන්දු මහතා පවසනවා. කෙසේ වෙතත් මිගමුවේ අප කළ සංචාරයකදී බහුතරයක් බහුදින යාත්‍රා මුහුදු ගොස් ඇති බව දක්නට ලැබුණා. තවත් බහුදින යාත්‍රා මුහුදු යාමට සූදානම්ව සිටියා. පිරිසක් තවදුරටත් තම බහුදින යාත්‍රා වර්ජනයට එක්කොට නැංගුරම්ලා ඇති අයුරුයි මේ මෙදාපාර බෝට්ටුවෙන් ලක්ෂ ගාණක් පාඩුයි. තෙල් වලට ඉතින් ලක්ෂ ගාණක් ගියාම තෙල් ලීටර 5000ක් ගාපුවම 1,50,000ක් විතර වැඩිපුර යනවා. මේක හරි තීරණයක් කරනකම් රැකියාව පිටත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම හිතන්නේ බෝට්ටු 50ක් වගේ පමණක් ගිහින් තින්නේ. මේ අයිස් ප්‍රශ්නයක් තියෙනවා. මේ අයිස් දෙන්නේ නැහැ කියලා මෝල් වල. තමයි අයිස් ලැබුණොත් අද අනිත් පියත ඔක්කොම පිටත් වෙන්න තමයි බලාපොරොත්තුලා ඉන්නේ. මේ අතර මිගමුව ප්‍රධාන මත්ස්‍ය වෙළඳපොලේ කුඩා මාළු මිල ගණන් ඉතා ලාභ බව පාරිභෝගිකයින් පැවසුවා. අද ලාභ නිසා ඉතින් ආරංචියට ආවා. ඔව් අද ටිකක් ගණන් අඩුයි කියලා හිතෙනවා. හබරලි ගත්තා ලොකු මාළුයි දෙකම ගත්තා කලවමේ. ලාභයි. නමුත් වෙළෙන්දන් පවසන්නේ මෙවන් අදහසක්. ලගනාව විකුණ ගන්නත් බෑ වෙළෙන්දු නෑ. බෝට්ටු වලට මාළු වුණාට වෙළෙන්දු එන්නේ ගන්නම ඉස්සර මාළු මිලක් රුපියල් 500 ගියා දැන් අද මේ 350 අපි මේ වැඩි ගත්තා. මාළු ටික විකුණ ගන්න බෑ. අන්තිමටම මාළු ටික බැහැලා තියෙන්නේ. මේ දවස් දෙකේ තුනේ ඉතින් මාළු තිබුණා. ඉතින් මිනිස්සු තාම දන්නේ නැහැ. මිනිස්සුන්ට දැනුම් දෙන්න ඕන මාළු ගන්න එන්න. මේ අතර හලාවත ප්‍රධාන මත්ස්‍ය වෙළඳපොලේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වුණා. දීවරින් හා ක්ෂේත්‍රයේ නියුතුවන් පවසන්නේ තම රැකියාවේ පවතින දුෂ්කරතා වර්ධනය වී ඇති බවයි. රුපියල් 5000 පොලියට අරන් තමයි ඊයේ තෙල් ගෑවේ. රුපියල් 4000 කියන්නේ අපි වෙනදාට දවස් 3කට තෙල් ගන්න සල්ලි. අද ගත්තේ 230යි. ඉතින් ওই මිලට ගන්න නිකන් යන්නත් බෑනේ. 3500 තෙල් යනවා. ඩ්‍රයිවර් පටි ගෝල පටි වාහන නඩත්තු බලනකොට 7000ක විතර දවසේ වියදම නිකන් ඇවිල්ලා නිකන් ගියොත්. පාඩුව අපිට. හලාවත එක්දින ධීවර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අයුරු අප කැමරාවේ සටහන් වුණා. මේ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්ධන සහනාධාරය අද බෙදා හැරුණා. ඒ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ ප්‍රධානත්වයෙන් භූමිතෙල් සහනාධාරය ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද ධීවර ඉන්ධන සහනාධාරය ත්‍රිකුණාමලය විවිධ සේවා සමුපාකාර සමිතියේදීද පිරිනැමුණා.